ආයුබෝවන් ඔබ ජාතික රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අංජනා ලියනාරච්චි. මම චානකි නෝච් ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. පෑලියගොඩ මැනින් වෙළඳපොළ විවෘත කෙරේ. නිරෝධායනයකින් තොරව බ්‍රිතාන්‍යයට ඇතුළු වීමට ශ්‍රී ලාංකිකයින්ට අවසර. IDH රෝහලෙන් පැන ගිය කාන්තාව සොයා මෙහෙයුම්. මහවිරු සැමරුමට ඉඩ දෙන්නයි ATT හිතවාදීන් කළ ඉල්ලීම යාපනයේ මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි. මාතර වැලිගමදී හෙරොයින් කිලෝ 100ක් පොලිස් බහරයට. මහකන්නේ සඳහා නොමිලේ පොහොර බෙදා දීම ආරම්භේ. කොරෝනා මර්ධන එන්නතක් ලබන මාස සිට ලබා දීමට ඇමරිකාව සැරසේ. ප්‍රථමයෙන් දේශීය පුවත්. පෑලියගොඩ මැනින් වෙළඳ සංකීර්ණය අද විවෘත කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. කොළඹ නගරයේ පවතින අධික රථවාහන තදබදයට විසඳුමක් ලෙස කොළඹ මැනින් එළවලු වෙළඳ සංකීර්ණය පෑලියගොඩට ගෙන යාමට මූලික සැලසුම් සකස් කෙරුණේ 2011 වසරේදී. ඒ වක ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුවයි. මත්ස්‍ය තොග වෙළඳ සංකීර්ණයද පෑලියගොඩට රැගෙන යනු ලැබුවේ එම සැලසුම මතයි. මහල් 4කින් සමන්විත මැනින් වෙළඳපොළ සංකීර්ණයේ වෙළඳසැල් 1192කින් සමන්විතයි. ඊට වැයකෙන්න මුදල රුපියල් බිලියන 6.5ක්. මෙහි වාහන 600ක් ගාල් කිරීමේ පහසුකම් පවතිනවා. නව වෙළඳ සංකීර්ණයේ වෛද්‍ය මධ්‍යස්ථාන, බැංකු, ආපනශාලා, අධිශීත කාමර ඇතුළු නවීන පහසුකම් වලින් සමන්විතයි. අධිවේගී මාර්ගයේ පෑලියගොඩ හුවමාරු ඔස්සේ එළවලු ප්‍රවාහනය කළ හැකි නිසා බෙදා හැරීමේ කාර්යක්ෂමතාවද ඉහළ නැන්වෙනු ඇති. අක්කර 2කට සීමා වී තිබූ කොළඹ මැනින් වෙළඳ සංකීර්ණයේ පෑලියගොඩ ඉදි කෙරුණේ අක්කර 13.5ක පමණ භූමි භාගයකයි. COVID-19 තත්ත්වයේ තුල වුවත් අපි අපේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන රටේ සංවර්ධන කටයුතු කිසිවක් අඩාල කරලා නැහැ. කුමන දුෂ්කරතා පැමිණියත් ජනතාවගේ දුෂ්කරතා මගහැරීමට රජය ප්‍රමුඛ ස්ථානය දීලා කටයුතු කරනවා. අපි අපේ ආණ්ඩු තිබෙන කාලේ ගත්ත වැදගත් තීන්දුව අද වන විට මේ වගේ යථාර්ථයක් බවට පත් වෙලා තිබීම සතුටට කරුණක්. එදා මේ වගේ සංවර්ධන ව්‍යාපෘති නිෂ්කලට ආරම්භ නොකරන්න අපේ ජනතාව අදත් බොහෝ පීඩාවන්ට මැදි වෙන්න ඉඩ තිබුණා. ඒ නිසා ඔබ තමුන්නාන්සේලාට වගේම ඔබගේ දරුවන්ගේ අනාගතය ගැනත් ඔබට සතුටු වෙන්න පුළුවන්. වත්මන් ජනාධිපතිතුමා එවකට ආරක්ෂක නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ලෙස සිටි කාලයේ එතුමාගේ උපදේශ පරිදි මත්ස්‍ය තෝග වෙළඳ සංකීර්ණයේ කටයුතු නියමිත පරිදි නිම කරලා ජනතා අයිතියට පවත් කරන්න අපිට හැකි වුණා. මත්ස්‍ය තෝග වෙළඳ සංකීර්ණය පෑලියගොඩට ගෙන යන අවස්ථාවේ ඉතින් තමයි කොළඹ එළවලු සංකීර්ණයක් ගෙන යාමට මූලික සකස් කරේ. ඒ අනුව මැනින් වෙළඳ සංකීර්ණය ඉදිකිරීම කටයුතු 2013 වර්ෂයේදී ආරම්භ කළා. පසුගිය යහපාලන ආණ්ඩුව කාලේ මේ කටයුතු මන්දගාමීව නොකරන්නට මේ ජනතා අයිතියට පත් වී බොහෝ කල් ගත වී ඇති බවක් කියන්න ඕන. නමුත් අපේ රජයත් යටතේ ආරම්භ කරපු ව්‍යාපෘති අපේ රජයක් යටතේම විවෘත කරන්න ලැබීම ගැන සතුටු වෙනවා. හිටපු වෙළඳ මහතුන්ටම මේ වෙළඳසැල් ලබා දෙන්න අපි කටයුතු කරලා තියෙනවා. යහපාලන ආණ්ඩුව කාලේ මේ වෙළඳ සංකීර්ණ විවෘත කරා නම් එයාලගේ හෙන්චයිලා මේ වෙළඳසැල් ටික ලබා දෙනවා අනිවාර්යයෙන්. මේ අපි ආරම්භ කරපු හැම දෙයක්ම ඔවුන් අඩපණ කරා. පලිගත්තා. ඒතර ඔවුන් පලිගත්තේ අපෙන්ද මේ රටෙන්ද කියලා දැන් ඔබට වැටහෙනවා. ගෝඨාභය ජනාධිපතිතුමාට නඩු දැම්මා. අපිට නඩු දැම්මා. හැමදාම උසාවි, හැමදාම පොලිසිය, හැමදාම CID එකේ කොමිෂන් වල රටක් නිදහස් කරගත්තම යුද්ධයක් අවුරුදු 30ක කාලයක් විච යුද්ධයක් අවසන් කරාම කළා රටක සංවර්ධනය කරාම එක පැත්තකින් ඕවා විඳින්න අපි පුරුදු වෙන්න ඕන. ලලිත් ඉරතුංග අනුෂ පැල්පිට නිදොස් කර නිදහස් කළා. ඔවුන් රාජ්‍ය සේවයේ හොඳ නිලධාරී. ඔවුන් කරපු සේවය අගේ නො වෙනුවට ඔවුන් හිරවත් කෑවුවා. අධිකරණ පද්ධතියේ තියෙන ස්වාධීනත්වය ඊයුණා. නැත්නම් රාජ්‍ය සේවකයා බය වෙලා හිටියේ වැඩක් කරන්න. තීන්දුවක් ගත්තම ඇමතිවරයෙක් දෙපාරක් හිතන්න ඕනේ මේක කරනවද නැද්ද? මට හිරේ යන්න වෙයිද නැද්ද? ඒකින්ද මේවා ගැන අපිට හිතන්න වෙලා තියෙනවා. අපි මාළු එළවලු තොග වෙනදාම් පමණක් නොවේ. ඊටකොට පවත්වාගෙන යන වියලි ආහාර තොග බඩු කුඩනැගිලි දවයේ තොග බඩුද ඉදිරියේදී පෑලියට ගොඩට ගේන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ ජනතාවගේ සුවපහසුව වෙනුවෙන්. අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ඇතුළු ජනතා නියෝජිතයින් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. තරුණ ව්‍යවසායකයන් වෙනුවෙන් නිර්මාණය කෙරෙන කිව්ෂොප් 16 ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ආරම්භ කෙරුණා. ඒ රාජ්‍ය විවිධ නීතිගත සංස්ථා පරිශ්‍රයේදී මූලික අධීරයේදී රට පුරා කිව්ෂොප් 1000ක් ආරම්භ කිරීමට නියමිතයි.
2024 වන විට දිවයිනේ සෑම ග්‍රාම නිලධාරී කොට්ටාසයක්ම ආවරණය වන පරිදි කියුෂොප් 14000ක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුලු ගුණවර්ධන මහතාගේ අදහසක් අනුව එය ක්‍රියාත්මකයි. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ජනතාවට අඩු මිලට ප්‍රමිතියෙන් ඉහළ භාණ්ඩ අලෙවි කිරීම හා තරංකාරී තරුණ ව්‍යවසායකින් බිහි කිරීමට මැදිහත් වීම මෙහි ප්‍රධාන අරමුණයි. ක්‍රීඩා අමාත්‍යාංශයේ තරුණ ව්‍යවසායකින් නගා සිටුවීමේ වැඩසටහනින් තරුණ ව්‍යවසායකින් සොයා දීම සිදු කරනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්මදිනයට සමගාමීව අමාත්‍ය ආචාර්ය බන්දුලු ගුණවර්ධන මහතා විසින් රචිත ඔබයි දැයේ විරුවා නැමැති ගීතය ඇතුළත් CD තැටිය අග්‍රාමාත්‍යතුමාට පිරිනැමීමද මෙහිදී සිදු කෙරුණා. කන්ටේනරයක් අරගෙන අඩි 40 කන්ටේනරයක් කොටසක් අඩි 30කින් අඩි 10ක් අරගෙන ඒ කොටස උඩු මහල ලෙස අවන්හලක් විදියට කන්ටේනරයේ උඩ කොටස පවත්වාගෙන යනවා. පහළ මහල සුපිරි වෙළඳසැලක්. ඒ අනුව මේ වෙළඳසැලේ මූලික ලක්ෂණ වෙන්නේ ගුණත්වයෙන් ඉහළම භාණ්ඩ පමණයි මේ වෙළඳසැලක් තුල අලෙවි කරන්නේ. මිල වෙළඳ පොලේ පවතින මිලට වඩා 7.5ක් හරි අඩුවෙන් තමයි අලෙවි කරන්නේ. අමාත්‍ය නාමල් රාජපක්ෂ රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් නිවාඩ් කබ්‍රාල් ලසන්ත අලගිවන් යන මහත්වරුන්ද මේ අවස්ථාවට එක්ව සිටියා. හුස්ම දෙන තුරු ජාතික රුක් රෝපණ වැඩසටහන අද ආරම්භ වුණා. ව්‍යාපෘතිය යටතේ පැල ලක්ෂ 20ක් රෝපණය කිරීමට නියමිතයි. ඒ අනුව වනගහනය 30% දක්වා වැඩි කිරීමට අපේක්ෂිතයි. බත්තරමුල්ල මධ්‍යම පරිසර අධිකාරී ඉදිරිපිට ආරක්ෂක මූලස්ථාන පිවිසුම් මාර්ගය අසලදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සඳුන් පැලයක් රෝපණය කරමින් වැඩසටහන ආරම්භ කළා. සෞභාග්‍ය දැක්ම රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව එය ක්‍රියාත්මකයි. වායු කූලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය අවම කර ගැනීම හා ඔක්සිජන් පරිමාව ඉහළ නැංවීම අරමුණු කොට අදාළ ප්‍රදේශවලට ගැලපෙන පරිදි වැඩසටහන ක්‍රියාත්මක කරනවා. පරිසර අමාත්‍යාංශය මධ්‍යම පරිසර අධිකාරිය ආරක්ෂක මූලස්ථානය හා ශ්‍රී ලංකා යුද හමුදාව එක්වයි වැඩසටහන ක්‍රියාවට නංවන්නේ. රට පුරා පෙළ බෙදා දීම සංකේතවත් කරමින් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසකට පෙළ බෙදා දෙනු ලැබුවා. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජෝසිංහ, හමුදා මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ලුදිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. මාතර වැලිගම ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 100ක තොගයක් තම භාරයට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය අද පස්වරුවේ සමත් වුණා. සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් අතර මෝටර රථයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. දින ගණනක් සිදු කළ ආවේක්ෂණ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස මෙම හෙරොයින් තොගය සොයා ගැනීමට හැකි වී තිබෙනවා. ඉදිරි විමර්ශන සඳහා හෙරොයින් හා සැකකරුවන් පොලිස් මද්‍රව්‍ය කාර්යාංශය වෙත බාර දීමට නියමිතයි. COVID-19 රෝගය වැළඳුණු 13271 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. පූර්ණ සුවය ලබා අද පිටව ගිය සංඛ්‍යාව 368ක්. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටා ඇති කොවිඩ් විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කර සිටි තවත් පිරිසක් අද පූර්ණ සුවය ලබා එම මධ්‍යස්ථානවලින් පිටව ගියා. එම පිරිසට 86 දෙනෙකු ඇතුළත්. ඔවුන් කොළඹ, ගම්පහ, බදුල්ල, අම්පාර, නුවරඑළිය, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්. පින්නවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කර සිටි රෝගීන් පිරිසක්ද අද පූර්ණ සුවය ලබා ඉන් පිටව ගියා. එම පිරිසට 16 දෙනෙකු ඇතුළත් වන අතර ඔවුන් ගම්පහ, කළුතර සහ මාතර යන ප්‍රදේශවල පදිංචිකරුවන්. මේ මාස ආරම්භයේ සිට අද දක්වා පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය පිරිස 8872ක්. වැඩිම පිරිසක් පිටව ගියේ 1 වෙනි දිනයි. මෙරටින් COVID-19 රෝගී වැළඳුණු තවත් 439 දෙනෙකු ඊයේ හඳුනා ගනු ලැබුවා. පූර්ණ සුවය ලබා ඊයේ රෝහල් වලින් පිටව ගිය සංඛ්‍යාව 316 දෙනෙක්. PCR පරීක්ෂණ 10356ක් ඊයේ සිදු කෙරුණා. මෙතෙක් සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 7,13,409ක්. ශනික ප්‍රතිදේහ ජනක පරීක්ෂාව සති කීපයකට ඉස්සෙල්ලා ගෝලීය වශයෙන් මේක නිර්දේශ කරා. සතියකට ඉස්සෙල්ලා මේ ගැන පුළුල් අධ්‍යයනයකින් පස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරා තෝරාගත් ක්ෂේත්‍ර සහ තෝරාගත් සායනික අවස්ථාවලදී මේක පාවිච්චි කරන්න. ඉතින් මේ පිළිබඳව විවිධ දුර්මත සහ වැරදි මත තියෙනවා. PCR පරීක්ෂණය කරගන්න බැරි හින්දා තමයි මේක ගේන්නේ. ඒතකොට මේක හින්දා ගොඩක් කට්ටිය මිස් වෙයිද එහෙම කියලා. මේ PCR පරීක්ෂණයට ආදේශකයක් විදිහට නෙමෙයි මේක කිසිසේත්ම ගේන්නේ. රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක විනාඩි 20ක් වගේ ක්ෂේත්‍රය වගේම ෆස්ට් කන්ටැක්ට් වෙලාවේදී රෝහලක හරි ක්ෂේත්‍රයේදී හරි පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ දෙකේම තියෙන ගුණාංග බලලා මේ දෙකම අවස්ථානුකූලව හඳුන්වා දීමක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. අද මෙරටින් COVID-19 රෝගය වැළඳුණු 220 දෙනෙකු හඳුනා ගනු ලැබුවා. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින්. පූර්ණ සුවය ලබා අද පිටව ගිය පිරිස 368ක්.
COVID-19 රෝගය වැළඳී අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබමින් සිටි වයස අවුරුදු 26ක කාන්තාවක් සහ ඇගේ වයස අවුරුදු 2කමාරක දරුවා ඊයේ රාත්‍රී රෝහලින් පලා ගොස් තිබෙනවා. කුරුමිට බන්ධනාගාරයේ රැඳවෙක වන කාන්තාව COVID-19 රෝගියෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු මෙම රෝහලට ඇතුළත් කර තිබුණා. ඇහැලිගොඩ යායපාර ප්‍රදේශයේ ඇගේ නිවසට ඊයේ රාත්‍රියේම පැමිණි කාන්තාව දරුවා නිවසේ රඳවා පලා ගොස් තිබෙනවා. දරුවා අද උදෑසන පොලිසිය විසින් සොයාගනු ලැබුවා. එම කාන්තාව ඇහැලිගොඩ සිට ඉඩන්ගොඩ දක්වා පෞද්ගලික බස් රථයකින් ගමන් කර ඇති බවට වාර්තා වීමත් සමග පොලිසිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ප්‍රදේශවාසීන් එක්ව ඇය සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. වෙල්ලම්පිටිය වෙන්නවත්ත ප්‍රදේශයේ පිහිටි සිවිල් ආරක්ෂක බලකා කඳවුරු දින 14ක් හුදකලා කර තැබීමට පියවරගෙන තිබෙනවා. එම කඳවුරු තුලින් COVID-19 රෝගීන් වාර්තා වීම හේතුවෙන් කටුනායක සිවිල් ආරක්ෂක බලකා කඳවුරෙන්ද COVID-19 රෝගීන් 5 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව එම කඳවුරද හුදකලා කිරීමට පියවර ගැනුණා. හුදකලා ප්‍රදේශවල වෙසෙන ජනතාව සඳහා සෞඛ්‍ය සායන පැවැත්වීම අද ආරම්භ කෙරුණා. ඒ අනුව උතුරු කොළඹ සහ මැද කොළඹ නිවාස සංකීර්ණවල ජනතාව සඳහා ප්‍රතිකාර කෙරුණේ කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන්. සායනවලට සහභාගී විය නොහැකි අය සඳහා නිවසටම ගොස් ප්‍රතිකාර කරනු ලැබුවා. මේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ මහතාද එක්ව සිටියා. අඟුලාන උතුරු සහ දකුණු ග්‍රාම නිලධාරී වසම්බල රෝගී පුද්ගලයන්ට ඖෂධ ලබා දීමේ ජංගම සායන දෙකක් අද පැවැත්වුණා. ඒ මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින්. මොරටුව මහනගර සභාවද මීට දායකත්වය ලබා දුන්නා. මෝතර මෙත්සඳ සෙවන නිවාස සංකීර්ණයේ වෙසෙන ජනතාව සඳහාද අද සායනික ඖෂධ ලබා දෙනු ලැබුවා. ඒ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය විසින්. සෞඛ්‍ය නිර්දේශවලට අනුව නවීකරණය කළ බස් රථයක් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජයරත්න මහතා විසින් සකසා තිබෙනවා. එය රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුකම මහතාට අද හඳුන්වා දුන්නා. COVID-19 රෝග ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඊයේ සහ අද මෙරටට පැමිණියා. ඕස්ට්‍රේලියාව, ජපානය, කටාර් සහ ඩුබායි යන රටවල සිට පැමිණි එම පිරිසට 149 දෙනෙකු ඇතුළත්. ඔවුන්ගේ PCR පරීක්ෂණ ගුවන්තොටුපළ පරිශ්‍රයේදීම සිදු කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමට පියවරගෙන තිබෙනවා. මේ අතර හෙට සහ අනිද්දා දෙදින තුල කිසිදු මගී දුම්රියක් ධාවනය නොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. බස්නාහිර පළාතේ පොලිස් බල ප්‍රදේශ 24ක් තවදුරටත් පවතින්නේ හුදකලා තත්වයේ. කෙසේ වෙතත් තවමත් සුළුතරයක් පිරිස නිරෝධායන රීතීන් වලට පටහැනිව සමූහ සහ කණ්ඩායම් වශයෙන් සිටින බවට අනාවරණීය වී තිබෙනවා. එම නිසා ඉදිරියේදීත් ඩ්‍රෝන මෙහෙයුම් අකණ්ඩව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. ඩ්‍රෝන මෙහෙයුම් වලින් මේ වන විට 117 දෙනෙක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. බ්‍රිතාන්‍ය විසින් ප්‍රකාශිත සංචාර සඳහා ආරක්ෂිත රටවල් ලයිස්තුවට ශ්‍රී ලංකාවද ඇතුළත් කෙරුණා. ඒ අනුව ශ්‍රී ලංකාවේ සිට බ්‍රිතාන්‍යයට යන ඕනෑම අයෙකු ස්වයං නිරෝධායන කාල සීමාවක් ගත කිරීම අවශ්‍ය වන්නේ නැහැ. මහා බ්‍රිතාන්‍ය එරටට පැමිණෙන විදේශිකයන් සම්බන්ධයෙන් ආරක්ෂිත භාවය දැක්වෙන ලයිස්තුව පසුගිය ජූනි මාස 8 වෙනිදා එළිදැක්වුවා. කොරෝනා ව්‍යාප්තිය පාලනයට ලක් කර ඇති රටවල ක්‍රියාකාරකම් සැලකිල්ලට ගනිමින් එම ලයිස්තුව සකස් කර තිබෙනවා. ඊට ශ්‍රී ලංකාව, ඊශ්‍රායලය සහ උරුගුවයි යන රාජ්‍යයන් එකතු කිරීමට බ්‍රිතාන්‍ය රජය ඊයේ තීරණය කළා. මේ අනුව ශ්‍රී ලංකාවේ සිට එංගලන්තයට, වේල්සයට හෝ උතුරු අයර්ලන්තයට පැමිණෙන ඕනෑම පුද්ගලයෙකු දින 14ක ස්වයං නිරෝධායන කාල සීමාවක් ගත කිරීම අවශ්‍ය වන්නේ නැහැ. මෙය බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් සඳහා විශේෂයෙන් සහනගෙන දෙන තත්ත්වයක් බවයි ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සහරා හල්ටන් මහත්මිය ප්‍රකාශ කරන්නේ. විදේශීය රටවල කොරෝනා ව්‍යාප්ති තත්ත්වය හා අනුගමනය කරන ක්‍රියාමාර්ග නිරන්තර විමර්ශනයට ලක් කර මෙම ලයිස්තුව යථාවත් කරන බවයි බ්‍රිතාන්‍ය රජය පවසන්නේ. මෙවර මහකන්නේදී ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගොවීන් සඳහා පොහොර මෙට්‍රික් ටොන් 12130ක් නොමිලේ ලබා දුන් බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසනවා. ඒ කුඹුරු හෙක්ටයාර 46895ක් අස්වැද්දීම සඳහායි. ඒ අනුව යූරියා මෙට්‍රික් ටොන් 8076ක්, TSP මෙට්‍රික් ටොන් 1074ක් සහ MOP මෙට්‍රික් ටොන් 2347ක් බෙදා දී තිබෙනවා. මෙවර මහකන්නේදී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් වී මෙට්‍රික් ටොන් 2,34,475ක අස්වැන්නක් අපේක්ෂිතයි. නොමිලේ පොහොර ලබා දීම සම්බන්ධයෙන් ගොවීන් ජනාධිපතිතුමාට ස්තුතිය පුද කළා. වසර 5කට පසුව නොමිලේ අපේ ගොවියන්ට පොහොර ලබා දීම ගැන ගොඩක් ස්තුති වෙනවා. නව අයවැයෙන් අපට ගොවීන්ට විශාල සහනයක් දීලා තියෙනවා. ඒ සඳහා රජයට අපි තවත් ස්තුතිවන්ත වෙනවා.
මහවිරු සැමරුම් වැළැක්වීමට පොලිසිය ගන්නා උත්සාහය වැළැක්වීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා උතුරු පළාත්බද මහාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් 4ක් අද ප්‍රතික්ෂේප කෙරුණා. එය අධිකරණය විසින් ලබා දුන් ඓතිහාසික තීන්දුවක් බවයි පොලිසිය පවසන්නේ. උතුරේ පුජ්‍යලයන් සිව් දෙනෙකු යාපනයේ මහාධිකරණයේ වෙත අදාළ පෙත්සම් ගොනු කර තිබුණා. එහි වග උත්තරකරුවන් ලෙස නම් කර තිබුණේ උතුරු පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා. එළමෙන 25 වෙනිදා සිට සැමරුම් පැවැත්වීමට යොදාගෙන තිබුණා. පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා ප්‍රමුඛ නීතිඥ මඩුල්ලා කරුණු දැක්වුවා. 13 වෙනි සංශෝධනයට අනුව මෙවැනි පෙත්සම් විභාගයට අධිකරණයට බලය නොමැති බවයි ඔවුන් කියා සිටියේ. නීතිපතිවරයා වෙනුවෙන් සිදු කළ එම කරුණු දැක්වීම අධිකරණය විසින් පිළිගනු ලැබුවා. පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා පෙනී සිටියා. ඒ වගේම එම පෙත්සමෙන් කියා තිබුණේ මෙවැනි සැමරුම් වැළැක්වීමට පොලිසිය උත්සාහයක් ගන්නවා නම් එය නවත්වන ලෙස නමුත් අධිකරණය එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් මෙම ඓතිහාසික නඩු තීන්දුව ලබා දෙනු ලැබුවා. මෙය මේ රටේ ජාතීන් අතර ආගම් අතර සමගිය ගොඩනැගීමට ඉවහල් වෙච්ච වැදගත් ඓතිහාසික නඩු තීන්දුවක් බවට සඳහන් කරන්න පුළුවන්. අයවැය දෙවනවර කියවීමේ විවාදයේ තෙවන දිනය අදයි. විවාදයේ පක්ෂ විපක්ෂ ජනතා නියෝජිතයින් පළ කළ අදහස් කිහිපයක් දැන්. නපුරු වසංගතය. එයට දැක්විය යුතු අවධානය මේ අයවැයෙන් සම්පූර්ණයෙන්ම පැහැර හැරලා තිබෙනවා. මහත්මා ගාන්ධි තුමා විටක කියනවා ආත්ම ගෞරවය අහිමිවීම තරම් වූ අන් කිසිදු අහිමිවීමක් පිළිබඳව මාහට නම් සිතාගත නොහැක. අද ආණ්ඩුව තමන්ගේ ආත්ම ගරුත්වයක් නැති කරගෙන තියෙන්නේ. ආත්ම ගෞරවය නැති කර ගැනීම ගැන නම් එතුමාට තියෙනවා සංස්කෘතික අරමුදලේ සීවටන. ඒ වගේම එතුමා විසින් දෙන ලද නීති විරෝධී පත්වීම් මේ ඔක්කොම අර ආත්ම ගෞරවයේ නැතිවීම පිළිබඳ හොඳ සීවටන. එතුමාගේ කියමන් අපිට මෙතන ප්‍රකාශ කරන්නේ එතුමා තමන්ටම කියා ගැනීමක් හැටියටයි මං විශ්වාස කරන්නේ. සජිත් ප්‍රේමදාස මහත්තයා විපක්ෂ නායක විදිහට හිටියා එදා නිවාස ඇමතිවරයා. අවුරුදු 5ක් පෝස්ටර් ගහලා කටවුට් ගහලා වනජීවි කලහප ටික සුද්ධ කරලා පුරාවිද්‍යාව කැණීම් කරපු තැන් අයින් කරලා ඩෝසර් කරලා නායදීලා කරු කතානායකතුමනි හැදුවේ ගෙවල් 7000යි. මේක තමයි ඇත්ත කතාව. මේ පහුගිය අවුරුද්දට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ ආණ්ඩුව මේ වෙනකොට ගෙවල් 7000 ආධාර දීලා හදලා අවසන් කළා දිනවා කරු කතානායකතුමනි. අපි මේ අවුරුද්ද අවසන් වෙනකොට මේ 7000 ගෙවල් 10000ක් බවට පත් කරනවා කරු කතානායකතුමනි. හැබැයි ඔබතුමාලා වොක්සගෙන් කර්මාන්තාරව හදලා තිබ්බනම් සජිත් මහට රනිල් මහත්තයා ඉස්සරහ සීට් එකේ වාඩි කරගෙන කුරුණාගෙන ඉඳලා තල්ලු කරගෙන වෙලාව. මොකක්ද උනේ අන්තිමට? පොල් ගස් ටිකක් කපාගෙන ගියා. පෝස්ටර් ගහන්න බිලියනයකට වඩා නිවාස අධිකාරිය වේදම් කරා. ඉංජිනේරු සංස්ථාවේ සේවකයෝ 25 දෙනෙක් අමම්පොළ ඉඩමේ අඹ අහුලන්න පොල් අහුලන්න ගිහින් දැම්මා. තව සේවකයෝ ගණනාවක් ජාල් සැලුන් එකේ තුවා හොදන්න ගිහින් දැම්මා. ඒ ගිහින් දැම්මේ සජිත් ප්‍රේමදාස මහත්තයා මිසක් වෙන කවුරුත් නෙවෙයි. කෝටි 2කට වැඩියේ මේ 26 දෙනාට මේ අවුරුදු 5ට පඩි ගෙව්වා. මේ කාගේද සැලුන් එක කාගේද ටීම් එක කවුද මෙතන ඉන්නේ? ගෙවල් හදනවා කියලා ගෙවල් හැදුවා නම් සජිත් ප්‍රේමදාස මහත්තයා මං ඒකයි කිව්වේ හම්බන්තොටින්ම ඡන්දෙ ඉල්ලනවා. හම්බන්තොටින් ෆේල් කියලා පෙන්නුවා නම් ඒ සජිත් ප්‍රේමදාස මහත්තයා විතරයි වෙන කවුරුත් නෙවෙයි. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හැම පිටුවකම දකින්න පුළුවන් ප්‍රධාන තේමාපාතය තමයි පළදායි පුරවැසියෙක් සතුටින් ජීවත් වෙන පවුලක් කියන එක. මේ දවස්වල ගමට නගරයට ගියාම තමුන්නාන්සලාට දැක ගන්න පුළුවන් සතුටින් ජීවත් වෙන පවුල් කොපමණ සංඛ්‍යාවක්ද රටේ තියෙන්නේ කියලා. අද බහුතරයක් කියන්න පටන්ගෙන තියෙන්නේ මොකක්ද? මේ ආණ්ඩුව ෆේල්. දැන් මේ ගොඩක් අය විපක්ෂ ඉන්න අය ෆේල් පාස් කියලා ඔක්කොම කතා කරා. ජනාධිපතිතුමා මං හිතන්නේ තාම ෆේල් නෑ. මොකද අවුරුද්දක් ගිහින් තියෙන තව අවුරුදු 4ක් තියෙනවා. මේ රටට විදේශිකයන්ගේ සල්ලි ගේන්න නෑ. මං අපි ගාව අයිඩියා තියෙනවා අපි කියන්නම්. ඩුවල් සිටිසන්ස් වලට ගන්න ෆී එක අඩු කරන්න. මේ වෙනකොට නිදාස ලැබිලා දළදේශීය ආදායමෙන් 140ක් පවන තුන කුෂිකර්මය. මේ වෙනකොට 104කට පල්ලෙහාට වැටලා තියෙනවා. ඒකට අපිට විශ්වාස කරන්න අමාරුයි මේ කුෂිකර්මය සහ ගොවි නිෂ්පාදනය අපනයන කිරීමක් ගැන කතා කරාට මේක යථාර්ථයක්ද කියලා. මෙතුමන්ලගේ මේ දේශනාවලට රැවටිලා තමයි 2015 දී කරලා පෙන්වන්න මේ සුන්දර දේශය අපට හදලා දෙන්න කියලා එතුමන්ලා රට බාර දුන්නේ. මොකද උනේ? කරපු දේකුත් නැත බෙරේ පළුවකුත් නැත වගේ ණයකන්දක් නම් ඔන්න අරන් තියෙනවා. මහින්ද ගෝඨාභය සුසංයෝගය මේ ආර්ථික යුද්ධය ජයගෙන පෙන්වනවා කියන උදාන වාක්‍ය ප්‍රකාශ කරමින් මන්නියෙන්න වෙනවා. මේක බොරු පොරොන්දු නෑ. තරුණ රවට්ටලා නෑ. හැබැයි යාපාලනය අය ෆ්‍රී වයිෆයි දෙනවයි කිව්වා. අනේ අර ස්මාර්ට් ෆෝන් අරගෙන මෙරටේ තරුණියෝ පාරක් ගානේ හන්දි ගානේ බලාගෙන හිටියා. ෆ්‍රී වයිෆයි හම්බ වෙනකන් අර හැමතුම අරෙන් ප්‍රාඩ් හැමතුම මං හිතන්නේ
අන්තිමට ඩේටා වලට 140ක් බදු ගැව්වා. අර අහිංසක නංගි කෙනෙක් අරගෙන කිව්වා නංගි දෙමෙන්න එපා පාරේ. අපි දැන් පුංචි කාර් එකක් කිව්වා. නංගි මොකද උනේ නංගිට? නංගි තාමත් තෙමෙනවා. එදා ඒ අවුරුදු 5 තුල ගජබින්න අලංකාරය වගේ කෙප්ප ගහපු ආණ්ඩුවක් ඒවයි තමයි අහන්නේ. කොහොමේක සානාධාර? කොහොමේක වැඩපිළිවෙල? අපි දෙසැම්බර් 10න් පස්සේ පටන් ගන්නවා ඊටු ටික. මේ රටේ ආර්ථිකය, පුනර්ජීවනය, දරිද්‍රතාවය තුරන් කළා. මේ රට සෑම කෙනෙකුටම හොඳින් ජීවත් වෙන්න පුළුවන් වාසනාවන්ත රටක් හදන්නට අපේ ආණ්ඩුව මේනකොට ක්‍රියා කරලා යනවා. අසදෘස ක්‍රියාවලියෙන්ද ප්‍රසාදවන ගුණ සම්පත්තියෙන්ද දුටුවන් පහදවන කරුණා ගුණයෙන්ද ශ්‍රමණ ආකල්පයන්ගෙන්ද පිරිපුන් මහානායක ස්වාමින් වහන්සේ ත්‍යාගශීලී බෝධිසත්ව චරිතයක කැඩපතක් බඳු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි ස්වාමින් වහන්සේගේ අපවත්වීම නිමිත්තෙන් ශෝක පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මහානායක ස්වාමින් වහන්සේ අර්ථ සම්පන්න අයුරින්ම බුද්ධ පුත්‍රයෙක්. සසරදී රැස් කළ පුණ්‍ය බලය නිසාම සම්බුදු සසුනට ඇතුළත්ව සුපේශල ශික්ෂාකාමී මහා තෙරනමක්ගෙන් ඉටුවිය යුතු සමාජ හා ශාසනික මෙහෙවර මැනවින් වටහාගත් හිමි නමක්. අභියෝග හමුවේ වුවද ධර්ම විනයානුකූල ප්‍රතිපදාවෙන් බැහැර නොවූ නාපාන පේමසිරි මහනා හිමියන් අනුගාමිකයන්ට පූර්වාදර්ශයක් සැපයූ උතුම් චරිතයක්. රටේ පොදු ශාසනික ආගමික හා ජාතික කටයුතුවලදී උන්වහන්සේ ත්‍රිනිකායික මහා සංඝරත්නය සමග එකමුතුව පොදු තීරණ ඉදිරිපත් කළා. ඒ නිසාම සියලු භික්ෂූන්ගේ ගෞරවයට හා ප්‍රසාදයට පත් වුණා. මහානා හිමියන්ට උන්වහන්සේ පැතූ බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය ලැබේවායිද අග්‍රාමාත්‍යවරයාගේ නිවේදනයේ සඳහන්. නාහිමියන්ගේ දේහයට සර්ව ආගමික නායකින් ජනතා නියෝජිතින් ඇතුළු විශාල පිරිසක් අදත් අවසන් ගෞරව දැක්වුවා. උන්වහන්සේගේ දේහේ මහජන ගෞරව පිණිස මැණිකින්න හුරිකඩුව විද්‍යාසාගර පිරිවෙන් විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා. ආදාන පූජෝත්සවයේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කුණ්ඩසාලේ බණ්ඩාරනායක විද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී ලබන ඉරිදා පැවැත්වීමට නියමිතයි. ඒ පසුරු 1:30 සිට ජාතික රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා තිබෙනවා. විරාමයෙන් අනතුරුව තවත් ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. යලි ප්‍රවෘත්ති. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ මාධ්‍ය හමුවක් කොළඹදී අද පැවැත්වුණා. එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා. පහුගිය දිනක අපි විපක්ෂ නායකතුමා මේ රටේ මාධ්‍ය නිදහස පිළිබඳව දන්නා අය සිනහවට පත් කරන විහිළුවක් කරා. තුමා කිව්වා මේ නිදහස් මාධ්‍ය අත තියන්න එපයි කියලා. වර්තමාන ජනාධිපතිතුමා සහ වර්තමාන ආණ්ඩුව බැලටපත් වුණායින් පස්සේ කොහෙවත් නිදහස් මාධ්‍යයට පවා නිදහස් නොවන මාධ්‍යයටවත් මේ ආණ්ඩුව අත තියලා නැහැ. සජිත් ප්‍රේමදාස මැතිතුමාට තියෙන ප්‍රශ්නය තමයි ඇයි අත තියන්නේ නැත්තේ කියලා තමයි වෙන විදිහකින් අහන්නේ. සජිත් ප්‍රේමදාස මැතිතුමාලගේ ඉතිහාසය ගත්තොත් මෑත කාලේ ඉතිහාසය ගත්තත් එතුමා කැබිනට් ඇමතිවරයා වෙලා ඉන්නකොට එතුමා නියෝජනය කරපු හම්බන්තොට දිස්ත්‍රික්කයේ වරාය සේවක උද්ඝෝෂණේ වාර්තා කරන්න ගිය හිරු මාධ්‍යවේදියාට පහර දුන්නා සජිත් ප්‍රේමදාස මහත්මයා නෙවෙයි අඩුතරමේ ඒක හෙලා දැක්කේවත්. ඒකට ඔක්තෝබර් මාසේ 6 වෙනිදා 2017 මාධ්‍යවේදී ප්‍රසන්න කරුණාසේන මහත්මයාට පහර දුන්නා මේ මෑත කාලීන සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ආණ්ඩුවලදී. ඊළඟට මහවැලි ගඟේ වැලි කැණීම් කටයුතු වාර්තා කරන්න ගිය දෙරණ මාධ්‍යවේදියාට හසලක පොලිස් ස්ථානයට කැඳවීමක් කරලා වැලි ජාවාරම්කාරව ධම්මලා ඔහුට පාර දුන්නා. පොලිසිය බලන් ඉන්නකොට කිසිම ඇක්ෂන් එකක් ගත්තේ නැහැ. සජිත් ප්‍රේමදාස මහත්මයාට මෑත කාලේ ඒවා මතක නැත්තම් එතුමාගේ තාත්තගේ කාලේ මතක ඇතිනේ. රිචඩ් සොයිසා මරුනේ ඩෙන්ගු හැදිලා නෙමෙයි, කොරෝනා හැදිලා නෙමෙයි. මරලා ගිහිල්ලා මුහුදට දාලා මොරටුවේ එගඩුවේ වෙරළෙන් තමයි රිචඩ් සොයිසාගේ මරණය එළියට ගත්තේ. දැන් තාත්තා මිය ගිය නිසා සජිත් ප්‍රේමදාස මහත්තයට ඕන නම් එතුමාගේ මවගෙනුත් අහන්න පුළුවන් එතුමාගේ පියා ජනාධිපතිතුමා කාලේ මාධ්‍යවේදීන් සැලකුපු ආකාරය. මොකද එතුමාගේ මවත් සමහර සිද්ධීන් ගැන දන්නවා. අපි දන්නවා ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමා මේ රටේ ජනාධිපතිතුමා කාලේ දිවයින පත්තරේ එක්තරා මාධ්‍යවේදියෙක් වාහනයකට හැප්පිලා මැරුණා. ඒ මැරුණයින් පස්සේ අපි හිතුවේ ඔක්කොම එක ඇක්සිඩන්ට් එකක් කියලා. අපි දැනගත්ත පස්සේ ඇක්සිඩන්ට් එකක් නෙමෙයි මිනිමැරුමක් කියලා. ඇයි? ඒ මාධ්‍යවේදියාගේ අතේ තිබුණු කැමරාවේ ෆිල්ම් රෝල් එක අතුරු දහන් වුණා ඇක්සිඩන්ට් එකත් එක්ක. ඒ විදිහට තමයි එක්සත් ජාතික පක්ෂ කාලේ මාධ්‍යවේදීන්ට සැලකුවේ.
මේ වසරේදී ජාතික ලොතරැයි මණ්ඩලය බිහි කළ සුපිරි ත්‍යාගලාභීන් 16 දෙනෙකුට රුපියල් කෝටි 75කට අධික මුදලක් ඊයේ ප්‍රදානය කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ 75 වෙනි ජන්මදිනයට සමගාමීව පැවති උත්සවයකදී වසර 60ක් පුරා ජයග්‍රාහකයන් බිහි කරමින් ජාතික ලොතරැයි මණ්ඩලය රටේ සංවර්ධනය වෙනුවෙන් දැවැන්ත ශක්තියක් ලබා දෙන ආයතනයක්. මෙරට ලොතරැයි ඉතිහාසයේ වැඩිම ත්‍යාග මුදල වන රුපියල් 23 කෝටියකට අධික මුදල ලබා දීමේ ගෞරවය හිමිවන්නේද ජාතික ලොතරැයි මණ්ඩලයටයි. එය හිමි කරගත්තේ මෙගා පවර් ලොතරැයියේ 621 වෙනි වාරයෙන් මහනුවර පදිංචි PMDP විජයලතා මෙනවියයි. ඊට අදාළ චෙක් පතද අග්‍රාමාත්‍යතුමා විසින් ඊයේ ප්‍රදානය කරනු ලැබුවා. මෙම උත්සවයේදීම මෙගා පවර් මහජන සම්පත ගොවිසෙත හා ජාතික සම්පත යන ලොතරැයිවල සුපිරි ජයග්‍රාහකයන් 15 දෙනෙකුටද ත්‍යාග මුදල් පිරිනැමුණා. සෙවන ලොතරැයියේ විශේෂ ලොතරැයියක් වෙළඳපළට නිකුත් කිරීමද මීට සමගාමීව සිදු කෙරුණා. මෙම අවස්ථාවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා යන මහතුරුන් ඇතුළු පිරිසක්ද සහභාගී වුණා. වරකාපොළ නගරයේ පවතින රථවාහන තදබදය වැළැක්වීම සඳහා නව අතුරු මාර්ගයක් ඉදිකිරීම අද ආරම්භ කෙරුණා. කිලෝමීටර් 2.5කට ආසන්න මාර්ගයට වැය කෙරෙන මුදල රුපියල් කෝටි 400කට අධිකයි. වාහන තදබදය හේතුවෙන් වරකාපොළ නගරය හරහා ගමන් කරන්නන් දැඩි පීඩාවකට පත් වුණා. ඊට විසඳුමක් වන මෙම මාර්ගයේ කිලෝමීටර් භාගයක් කුළුණු මත ඉදිකරනවා. මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්ගය ඉදිකිරීම ආරම්භ කෙරුණා. මෙම අවස්ථාවට නිමල් ලංසා කනක හේරත් යන රාජ්‍ය අමාත්‍යවරු ඇතුළු පිරිසක් එක්ව සිටියා. පෙට්‍රල් ගබඩා කිරීමේ ටැංකි කිහිපයක් කොළොන්නාව පර්වතයේ ඉදිකිරීමට ලංකා කංච තෙල් තොග ගබඩා පර්වතය තීරණය කර තිබෙනවා. එය තෙල් මෙට්‍රික් ටොන් 21000ක් ගබඩා කළ හැකි නවීන ටැංකි 3කින් සමන්විතයි. අමාත්‍ය උදේ ගම්මාපිල මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිකිරීම ආරම්භ කෙරුණා. මෙම ව්‍යාපෘතිය මාස 20ක් තුළ අවසන් කිරීමේ ලක්ෂයයි. වගවත්ත ආයෝජන මණ්ඩල කාර්මික කලාපයේ ඉදිකළ රිඩ් ටයර් කර්මාන්ත ශාලාව අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් අද නිරීක්ෂණය කරනු ලැබුවා. අධීර දෙකකින් ඉදිකරන කර්මාන්ත ශාලාව ඇමරිකනු ඩොලර් මිලියන 250ක ව්‍යාපෘතියක්. මේ මගින් 600කට පමණ රැකියා හිමිවනු ඇති. සමස්ත නිෂ්පාදනයෙන් 80ක් අපනයනය කර්මාන්ත ශාලාවේ ඉලක්කයයි. මහල් 9කින් යුත් රථගාලක් සමග බහුකාර්ය ගොඩනැගිල්ලක් ඉදිකිරීම නාරාහිම් පිටදී ආරම්භ කෙරුණා. එය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ව්‍යාපෘතියක්. ගොඩනැගිල්ල වර්ග මීටර 25077කින් සමන්විතයි. එහි ප්‍රථම මහල් 4 රථවාහන නැවතුම සඳහා බිම් මහල බස්රථ නැවතුම සහ වෙළඳ පරිශ්‍රයක් සඳහා වෙන් කරනවා. පස්වෙනි මහල ආපන ශාලා සහිත හරිත ප්‍රදේශයක් ලෙසත් ඉතිරි මහල් නිවාස ව්‍යාපෘතියක් සඳහා වෙන් කරනවා. එහි නිවාස 40ක් ඉදිකිරීමට නියමිතයි. මූලික බිම් සැකසීම සඳහා රුපියල් මිලියන 147ක්ද ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 1500ක්ද ඇස්තමේන්තු කර තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහි ඉදිකිරීම ආරම්භ කෙරුණා. පිළියන්දල කහතඩුව හරිත කැදැල්ල නිවාස යෝජනා ක්‍රමේ දෙවැනි අදියර අද ආරම්භ කෙරුණා. මහල් 5කින් සමන්විත ඊට නිවාස ඒකක 80ක් අයත්. රට හදන සෞභාග්‍යයේ දැක්ම වැඩසටහනට අනුව ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ග්‍රාම්‍ය නිවාස අමාත්‍යාංශය ඉදිකිරීම සිදු කරනවා. ආචාර්ය බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ යන අමාත්‍යවරුන්ද රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාද මේ අවස්ථාවට එක්ව සිටියා.